ඉංග්‍රීසියේ කර්මකාරකය හරිම අමාරුයි. නෑ හරිම ලේසි. ඔබ ඉන්නේ කොයි පැත්තේද? English Language Laboratory Learn English as English Lesson 28. ඉංග්‍රීසි කර්මකාරකයේ හඳුනා ගැනීම ඉතා දුෂ්කරයි බොහෝ සිසුන් පවසනවා. එපමණක් නොව සමහර ගුරුන් පවා එසේ පවසනවා. නමුත් එය සම්පූර්ණ මිත්‍යාවක්. කතෘකාරකයට වඩා කර්මකාරකය හඳුනා ගැනීම ඉතාම පහසුයි. එය හරියට කුඩා ලදරුවෙකුගේ ලිංග භේදය හඳුනා ගැනීම වගේ. ඔබ දන්නවා ඒ සඳහා කුමන ස්ථානයක් බැලිය යුතුද කියා. නමුත් කුඩා ළමෙක් නම් එය දන්නේ අනිත් අය කියන නිසා නංගි මල්ලි යනුවෙන් කියනවා. ඒ පැහැදිලි අවබෝධයකින් තොරව. නමුත් ඔබ වැටී හිටිය නිසා ඔබට ඒ සියල්ල පැහැදිලි. කර්මකාරකය හඳුනා ගැනීම ඉතාමත් පහසුයි. ඔබ බැලිය යුත්තේ වාක්‍යයක ක්‍රියාපදයේ දෙස. ක්‍රියාපදයේ බී ක්‍රියාරූපයකට පසුව අතීත කෘදන්තයක් තිබේ නම් එය අනිවාර්යයෙන්ම කර්මකාරක වාක්‍යයක් බව හඳුනා ගන්න. කර්තෘකාරක කාසියේ අනිත් පැත්ත කර්මකාරකයයි. හැඩයෙන් 100% සමානයි. නමුත් දෙපැත්තේ තියෙන පින්තූරවලින් අසමාන. ඒ හඳුනා ගන්න ආකාරයටම කතෘකාරක සහ කර්මකාරක අතර ඇති වෙනස හඳුනා ගන්න. මේ සඳහා අනිවාර්යයෙන්ම පින්තූර යොදාගත යුතු වෙනවා. පින්තූර භාවිතයෙන් තොරව කර්මකාරක හඳුනා ගැනීම ඉතාම අපහසුයි. එය ඇත්තක්. ඒ නිසා අපි පින්තූර මගින් කර්මකාරකය 100% නිවැරදිව ඉගෙන ගනිමු. The mechanic is repairing my car. මෙහි කාර්මිකයා ඊළඟට මෝටර රථය සහ අවසානයේ අයිතිකාරිය සිටිනවා. මෙහි ක්‍රියාව කරන්න කෙරෙහි අපගේ අවධානය යොමු වන නිසා එය කර්තෘකාරකයෙන් තබා තිබෙනවා. දැන් දෙවන පින්තූරය බලන්න. My car is being repaired by the mechanic. මෙහි ක්‍රියාව කරන්න ගැන නොව ක්‍රියාව පිළිබඳ අපේ අවධානය යොමු කරන නිසා කර්මය මුලින් තබා තිබෙනවා. එවිට එය කර්මකාරක වාක්‍යයක් ලෙස අපි හඳුන්වනවා. මෙහි කර්මය උක්ත වන නිසා පළමුව කර්මපදයේ වන මෝටර රථයත් ඊට පසුව කාර්මිකයාත් අවසානයේ අයිතිකාරියත් සිටිනවා. දැන් අපි මේ වාක්‍ය දෙකේ ක්‍රියාපද සකස් වී ඇති ආකාරය විමසා බලමු. ඉහළ පින්තූරයේ කර්තෘ මුලින් ඇති නිසා ඒ කර්තෘකාරකයි. එහි ක්‍රියාපදය බී ක්‍රියාරූපයකට පසුව ing රූපයක් එනම් present participle රූපයක් උදා තිබෙනවා. පහළ ඇති පින්තූරයේ පළමුවෙන් තිබෙන්නේ කර්මය මුලින්. එය කර්මකාරක වාක්‍යය. එහි ක්‍රියාපදයේ බී ක්‍රියාරූපයට පසුව අතීත කෘදන්ත රූපයක් එනම් past participle එකක් තිබෙනවා. දැන් ඔබට පැහැදිලි කර්තෘකාරක සහ කර්මකාරක ක්‍රියාපද අතර ඇති වෙනස. ව්‍යක්ත ලෙස භාෂා භාවිත කිරීමට සමහර විශේෂ අවස්ථාවල කර්මකාරකය අවශ්‍ය වෙනවා. මීළඟ පින්තූරෙන් එය පැහැදිලිද? People grow tea in Sri Lanka. මෙය හොඳ වාක්‍ය නිර්මාණයක් නොවේ. ඒ මන්ද මිනිසුන් හැර තේවවන්නේ නැහැ වෙන කිසිම සතෙක්. මිනිස්සු ශ්‍රී ලංකාවේ තේ වවති කියන එක වඩා නිවැරදිද? ශ්‍රී ලංකාවේ තේ වවනු ලැබේ කියන එකද වඩා නිවැරදි? සිංහල ව්‍යාකරණ පිළිබඳ හොඳ අවබෝධයක් නැති කිසිවෙකුට ඉංග්‍රීසි ව්‍යාකරණය පැහැදිලිව ඉගෙනවිය නොහැකිමයි. Intransitive verbs, no object, no passive voice. අකර්මක ක්‍රියාපද. කර්මයක් නොමැති ක්‍රියාපද වලට අපි අකර්මක ක්‍රියාපද කියනවා. අකර්මක ක්‍රියාපද සහිත වාක්‍ය කර්මකාරකයට හැරවිය නොහැකි. අපි එවැනි ක්‍රියා කීපයක් හඳුනා ගනිමු. She is swimming in the sea. The baby is crying. He is sleeping. The ship is sinking. Transitive verbs, one object, one passive voice sentence. සකර්මක ක්‍රියාපද එක කර්මයක් සහිතයි. ඒවායින් කර්මකාරක වාක්‍ය එකක් තැනිය හැකියි. ඔබ දක්ෂ නම් ඔබට අකර්මක ක්‍රියාපද නැවත සකර්මක ලෙස යොදා ගන්න පුළුවන්. මීළඟ පින්තූරය බලන්න. මෙහි කාමරයේ ඇතුළ කෙනෙක් නානවා. He is bathing. ඔහු නාමින් සිටිනවා.
she is bathing. ඇය නාමින් සිටින්නේ නෑ. නමුත් ඇය නාවමින් සිටිනවා. මේ පින්තූරය සම්පූර්ණ නෑ. දැන් පින්තූරය සම්පූර්ණයි. She is bathing the baby. He is bathing. She is bathing the baby. දැන් එය කර්මකාරකයට යොදාගෙන තිබෙනවා. He is bathing. The baby is being bathed by her. නානවා, නාවනවා, නාවනු ලබනවා යන ක්‍රියාපදවල අදහස දැන් ඔබට ඉතාම පැහැදිලි. පින්තූර වලින් තොරව මේවා ඉගෙන ගැනීම ඉතාම දුෂ්කරයි. The letter is being typed by my secretary. ඒ ලියුම ටයිප් කරන ලැබෙමින් තිබෙනවා මගේ ලේකම් විසින්. මේ අදහසත් කර්තෘකාරකයන් කියන්න අපහසුයි. I am washing the clothes. The clothes are being washed. Transitive verbs, 2 objects, 2 passive voice sentences. සකර්මක ක්‍රියා කර්ම දෙකක් සහිත කර්මකාරක වාක්‍ය දෙකක් තැනිය හැකියි. කර්මපද දෙකක් ඇති විට එකක් ප්‍රධාන කර්මය වන අතර අනික අප්‍රධාන කර්මය ලෙස සලකනවා. එවිට කර්මකාරක වාක්‍ය දෙකක් තැනිය හැකියි. He is giving වාක්‍ය සම්පූර්ණ එයට කර්මයක් අවශ්‍යයි. දැන් කර්මයක් තිබෙනවා. He is giving the first prize. වාක්‍ය තවමත් අසම්පූර්ණයි. වාක්‍ය සම්පූර්ණ වීමට තවත් කර්මපදයක් අවශ්‍යයි. එයට අපි කියනවා indirect object, අප්‍රධාන කර්මය යනුවෙන්. දැන් අදහස් සම්පූර්ණයි. He is giving the first prize to the winner. මෙසේ කර්මපද දෙකක් ඇති විට කුමන කර්මපදය පළමුව උක්ත කර යුතුදැයි ඔබ තේරුම් ගන්න. මේ සඳහා පින්තූර ඔබට උදව් වෙනවා ඇති. He is giving the first prize to the winner. මෙය කර්තෘකාරකයි. The first prize is being given to the winner. මෙය කර්මකාරකයි. එහි ප්‍රධාන කර්මය උක්ත කර තිබෙනවා. He is giving the winner the first prize. මෙහි අවධාරණය කරන්නේ ජයග්‍රාහකට ලැබුණ ත්‍යාගය කුමක්ද යන්නයි. එහි කර්මකාරක වාක්‍යය හොඳින් අධ්‍යයනය කරන්න. The winner is being given the first prize. මෙහි අප්‍රධාන කර්මය පාලනය කරන නිපාත පදය ඉවත් කර තිබෙනවා. to යන නිපාත පදය ඉවත් කළ යුතුයි. මෙතෙක් ගැටලුවක් පැවති ඉංග්‍රීසියේ කර්මකාරක පිළිබඳ සාමාන්‍ය අදහසක් මේ පාඩමෙන් ඔබට ලැබෙන්න ඇති. අපේ ඊළඟ පාඩමේ පූර්ණ විග්‍රහයක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඇති විශේෂ නම් ඉංග්‍රීසි කර්මකාරකයේදී බී ක්‍රියාපදයකට පසුව අතීත කෘදන්තයක් යෙදීමයි. බී ක්‍රියාපදයේ රූප නම් is, am, are, was, were, been, being, to be. කර්තෘකාරක වාක්‍ය නිර්මාණයේදී ක්‍රියාපදයක රූප පහම හොඳින්ම හඳුනාගෙන තිබිය යුතු. නමුත් කර්මකාරකයේදී ඔබ හඳුනාගන්න තිබිය යුත්තේ ක්‍රියාපදයේ අතීත කෘදන්ත රූපේ, එනම් past participle රූපේ පමණයි. බලන්න කොයිතරම් පහසුද කියා. සා පෙළ, උසස් පෙළ ඇතුළු සියලු විභාග සඳහා ප්‍රශ්න පත්‍රවල කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයට හැරවීමටත් කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය බවට හැරවීමටත් අභ්‍යාස ප්‍රශ්න රාශියක් ලැබෙනවා. ඒ නිසා මේ පාඩම් මාලාව ඔබට ඉතාම වැදගත් වෙනවා. අපේ මීළඟ පාඩමෙන් ඔබගේ කර්මකාරක ගැටලු සියල්ලම විසඳෙනවා. ඉතාමත් උසස් මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් සඳහා අප සමග එක්වන්න.